ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශ ලයිව් ඇට් 8 සමගින්. අදත් ලයිව් ඇට් 8 සමගින් ඔබ හමු වන්න මම නිමේෂ් විජේසූරිය. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. තවත් සති දෙකකින් මෙරටට කොවිඩ් එන්නතක් ගෙන එන බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක්. මෙරට කොවිඩ් ආසාදිතයන් 51,000ක් මවයි. PCR කළ මන්ත්‍රීවරුන් 15කට කොවිඩ් නැහැ. තවත් මන්ත්‍රීවරුන් 16කට PCR පරීක්ෂණ. විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් 809 දෙනෙකු හා යුක්‍රේන සංචාරකයන් 316ක් අද දිවයිනට. ජනපති ප්‍රධානත්වයෙන් පාක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවාව ආරම්භයි. පමුණුවට ලැබුණු විසඳුම. කොස්ගොඩින් කොටු ලැටීගේ අයිස්. කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කර ගැනීමේ අරමුණින් නව බස් රථ සේවාවක් අද සිට ආරම්භ වුණා. පාක් ඇන්ඩ් රයිඩ් සිටි නමින් හැඳින්වෙන මෙම බස් සේවාව ආරම්භ වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ නගරේ සතියේ දිනවල පවතින වාහන තදබදයට පිළියමක් වශයෙන් පසුගිය කාලේ මංතීරු නීතිය, බස් ප්‍රමුඛතා මංතීරු ආදිය ක්‍රියාවට නැංගුණා. කෙසේ වෙතත් තනිව පැමිණෙන වාහන සීමා කිරීමේ අරමුණින් පාක් ඇන්ඩ් රයිඩ් නමින් නව බස් රථ සේවාවක් සඳහා යෝජනා වුණේ එවන් වකවානුවකයි. ඒ අනුව අද කොට්ටාව මාකුමර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් මෙම සුවිශේෂී බස් රථ සේවාව ආරම්භ වුණා. මාකුමර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ තමයි ඔබ දන්නවා මේ අධිවේගී මාර්ගයට බස් රථ යොමු කරන ස්ථානයේ තමයි අපි දැන් රැඳී සිටින්නේ. ඔබ යතුරු පැදියෙන්, මෝටර් රථයෙන්, ඔබගේ පුද්ගලික වාහනෙන් බස් රථයට මේ ප්‍රදේශයට ආවට පස්සේ මේ හයිලෙවල් මාර්ගයේ යන ජනතාවට අදින් පස්සේ කොළඹට මේ වගේ සුව පහසු බස් රථයක යන්න පුළුවන්. නව බස් රථ සේවාව ආරම්භ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. නියම ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ වූ මෙම බස් රථ සේවාවේ ආසන ගණනට පමණක් මගින් රැගෙන යන අතර සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අය කරනවා. මෙම බස් රථ වලින් සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන අයගේ රථ වාහන මුදල් අය කිරීමකින් තොරව නවතා තැබීමේ පහසුකම් සලසා තිබෙනවා. පෙරවරු 6 සිට පසුරු 8 දක්වාත්, පසුරු 4 සිට පසුරු 9 දක්වාත් විනාඩි 15කට වරක් ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. පෙරවරු 8 සිට පසුරු 4 දක්වා කාලය තුල විනාඩි 25කට වරක් දිනකට ගමන් වාර 64ක්ද ධාවනය කිරීමට නියමිතයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාලසටහන පිළිබඳව දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ කේතේ හෙවත් ඇප් එක පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කරනු ලැබුවා. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අලවිහලක්ද ජනාධිපතිතුමා විවෘත කළා. ඉදිරියේදී මෙම බස් රථ සේවාව සෙසු ප්‍රධාන මාර්ග සඳහාද යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසන්නේ. අද මාකුමර බහුවිධ මධ්‍යස්ථානයේ සිට බස් රථ 25ක් මාර්ග දෙකකින් ගමන් කරනවා. ඒත් එක්කම මේක සඳහා ඩෙවලොප් කරපු ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඔස්සේ ඔවුන්ට හැකියාව පවතිනවා ඔවුන්ගේ ජංගම දුරකථනයෙන් බලා ගන්න මේ බස් රථ පැමිණෙන වෙලාව. ඒක නිසා මාර්ගයේ රස්තියාදු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. බස් එක එන වෙලාව හරියටම දැනගෙන පාරට එන්න පුළුවන්. මේක ආරම්භය මින් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් බස් රථ 200ක් ලෝ ෆ්ලෝ සිටි බස් 200ක් ගන්න අපිට කැබිනට් අනුමැතිය ගිය සතිය ලබා දුන්නා. ඒ අනුව මේ බස් රථ 200 යොදවලා මුළු කොළඹම ආවරණය කරන්න ඉදිරියේදී කටයුතු කරනවා. රජයක් වශයෙන් සෑම අවස්ථාවකම මැණික් කර්මාන්තය රැක ගැනීමට වෙහෙසෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ රුවන්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණට මුල් ගල තැබීමේ උත්සව අවස්ථාව සමග Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්. රත්නපුර නගර සභා පෙදෙසේ ඉදිකිරීමට නියමිත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ මහල් 19කින් යුක්ත වන අතර එහි පළමු අදියරේ මහල් 5ක් ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 365ක්. ඊට මුල්ගල තැබීමේ උත්සවය අද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහිදී COVID-19 රෝගී ආසාදනය වීම හේතුවෙන් මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ අමාත්‍ය වාසුදේව මහතාද උත්සව සභාවට එක් වූයේ දුරකථන මාර්ගයෙන්. ඇත්තටම මේ අවස්ථාවට මට සහභාගී වෙන්නට අවස්ථාව නොතිබීම ගැන බොහොම මම දුක් වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද උත්සව අවස්ථාවට සම්බන්ධ වූයේ
Zoom තාක්ෂණය ඔස්සේ. රජයේ විදියට අපි සෑම අවස්ථාවක මැණික් කර්මාන්තකරුවා රැක ගැනීමට වෙහෙසිලා තියෙනවා. මැණික් වල වටිනාකම රටේ වටිනාකමට යා කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රත්නපුරේ ඔබට මැණික් ගැන අමුතුවෙන් කිය යුතු නැහැ. සබරගම වගේම තවත් පළාත් කිහිපයක සිදුවෙන මෙම මැණික් කර්මාන්තයට වෙනදාට වැඩි අවධානයක් අපි යොමු කරනවා. සෞභාග්‍ය දැක්ම යටතේ රත්නපුරට මැණික් කුළුණක් ඉදිවීම අද පටන් යථාර්ථයක් වන බව මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. ඒ ඔබ දශක ගණනාව බලා සිටි සීනයක් සැබෑවීම. ඒ අඩු ආර්ථික වර්ධන වේගයක් සහිත රටකුත් අරගෙන ඒ වගේම රාජ්‍ය මුදල් ඉතාල පරිස්සමින් පාවිච්චි කරමින් අද ක්‍රමානුකූලව අපේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන නායකත්වය අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ අපේ රජයෙන් අද මේ රටට ලබා දෙමින් තිබෙනවා. විරුද්ධ පක්ෂයේ උදවියට මේක දිහා බලාගෙන ඉන්න බැරි කමට නැති පදනම් විරහිත කතා ගොතමින් අර 2015 ජනවාරි 8ට කලින් මේ රටේ මහජනතාව ගොනාට අන්දපු ආකාරයට නැවත ගොනාට අන්දිවීමේ ව්‍යාපාර ආරම්භ කරලා තිබෙනවා. නමුත් මේ රටේ පොදු ජනතාව දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ප්‍රමුඛ අපේ ආණ්ඩුව එදා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මේ රටේ පොදු ජනතාවට වෙච්ච පොරොන්දු ඒවා සියල්ලක්ම ඒ හැටියෙන්ම ඉටු කරමින් අද ක්‍රමානුකූලව අපේ රට ඉදිරියට අරගෙන යමින් තිබෙනවා. කොරෝනා වෛරසය හමුවේ උපකාරක පන්ති පවත්වාගෙන යන වෘත්තීය උපදේශකවරුන්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර මෙහිදී යුද හමුදාපතිවරයා මෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාද දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ කරගෙන තිබුණා. COVID-19 වෛරසය රට තුළ පැතිරයාම හමුවේ උපකාරක පන්ති පැවැත්වීමද තාවකාලිකව නවතා දැමීමට සහ සීමා පැනවීමට ක්‍රියා කරනු ලැබුවා. මේ සමග උපකාරක පන්ති පවත්වාගෙන යන වෘත්තීය උපදේශකවරුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටිනවා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඉතින් අපි හැම එකම රජයට හැම පැත්තෙම සාකච්ඡා කළා දිගින් දිගට. ඒගොල්ලෝ මේක ගැන සුබවාදී මතයක නැහැ පන්ති ආරම්භය ගැන. වර්තමානයේ උතුමන්ලා මුදන පන්ති පවත්වන ශේෂ්ත්‍රය වෙනුවෙන් මම ලෑස්ති උතුමන්ලා වෙනුවෙන් දිගටම පෙනීසි. අමුදාපතිතුමාට ඕන කෝලයක් ගන්න දැන්. අමුදාපතිතුමා මම පොඩි ඔෆිෂල් වැඩක ඉන්න ගමන් කතා කරන්නේ. මාව හම් වෙන්න ඇවිල්ලා තියෙනවා අපේ උපකාරක පන්ති ක්‍රියාත්මක කරන වෘත්තීය වේදී. ඔව් දැන් කියනවා යෝගාක්තියගේ සමාජ ඔබතුමාට ආවත් කියලා සංගමයක් කට්ටියක් ආවා. ඒ කණ්ඩායම් දෙකම අපි ඇවිල්ලා හම්බුණා ගිය සතියේ. ඒ කණ්ඩායම් දෙක අපි කොහොම මේ සතියේදී අපි උත්තරයක් ලබා දෙනවා කියලා. දැන් අපි ඒක අනිවාර්යෙන්ම ඒකට උත්තරයක් ලබා දෙනවා. දැන් අපි කියලා දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මාර්ග උපදේශක මාලාවක් විතරක් වෙන්න තියෙනවා. ඒකට අද පිළිතුරක් අපිට ලබා දෙන්න. කවදා විතර මේ දිනේ කවදා වගේ වෙයිද කියන්නේ. මේ සතියන්තයේ හොඳට උත්තරයක් අපිට අනිවාර්යයි. අපි මෙහෙම දැක් කරමු එහෙනම්. මම දැන් ගන්නම් සෞඛ්‍ය සේවා තාක්ෂණික ජනරාල් ඔවත් අත්තරේ කතා කරන්නේ මේක අත්තරේ පුළුවන් නම් දැන් අත්තරේ නිසා අත්තරේ තරක්ෙන් පිට අනිත් පුළුවන් කරනවා. එතකොට කොහොමද දෙනවනම් අපි දෙන්නේ තමයි මේ කොරණ කිසිකල් දෙනවනම් අනුදාහරේ නැත්නම් ඒක සතියේ පිටියක් දාලා දෙන්න. අමුදාවතුමා දැන් ඒක යවලා තියෙනවා මේක එතනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට. අධ්‍යක්ෂ ජනරාල්තුමා කියනවා අද හෝ හෙට සම්පූර්ණයෙන්ම මේක ගැන අවසන් තීන්දුව දෙනවා කියලා අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල. ඒතර විදිහට මේ මාසය ඇතුළත මනට පටන් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ කිව්ව දේ. කොස්ගොඩ හෑගොඩ ප්‍රදේශයේදී සුකුපභෝගී බස් රථයක තිබී සොයාගත් අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 අංගොඩ ලොක්කාගේ මද්‍රව්‍ය ජාලය මෙහෙවන ලැටියා නැමැති මත් ජාවාරම්කරුට අයත් ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ ජාවාරම සඳහා යොදාගත් සුකුපභෝගී බස් රථය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදීගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. සුකෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් මගින් මද්‍රව්‍ය බෙදාහැරන පුද්ගලයෙකු පිළිබඳව කොළඹ අපරාධ කොට්ටාශ විශේෂ මෙහෙයුම් ඒකකයට තොරතුරක් ලැබී තිබෙනවා. එම තොරතුරට අනුව ගාල්ල සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන සුකෝපභෝගී බස් රථයක් කොස්ගොඩ හැගල්ල ප්‍රදේශයේදී අදාළවීම හදිසි පරීක්ෂාවට ලක් කළා. එහිදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක් අසුරා තිබූ පාසල් කිහිපයක් සොයා ගැනීමට හැකි වුණා. මෙම තොගේ වටිනාකම රුපියල් කෝටි 18 ඉක්මවන බවයි පොලිසිය පවසන්නේ.
මේක કૃත්‍රිම මද්‍රව්‍යයක්. මේ විදේශ රටකින් ගහපු මුද්‍රාවකුත් එක්ක තමයි මේ ජාවාරම්කරුවෝ මේක කරලා තියෙන්නේ. මුද්‍රාවක් හැම එකේම සටහන් කරලා එවලා තියෙනවා. අපි ඒ ගැනත් හොයාගෙන යනවා. මේ පිළිබඳව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී මිය ගිය බවට සැලකෙන අංගොඩ ලුක්කාගේ මද්‍රව්‍ය ජාලය මෙහෙවන ලැටි නැමැත්තාගේ සහායකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. මෙම තැනැත්තා හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු නමටයි බස් රථය ලිපිලේඛන මගින් පවරා තිබෙන්නේ. හේරත් මුදියන් සේවාගේ අසන්ත කුමාරනෝත් ලැටියා මද්‍රව්‍ය ජාවාරම්කරුද ඉන්දියාවේ සැඟව සිටින බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු 2017 වර්ෂයේ පෙබරවාරි 27 වන දින කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ චෝදනා ලැබ සිටිනවා. ලැටියා විසින් මෙම මද්‍රව්‍ය ජාවාරම මෙහෙවීම සඳහා යොදාගත් සුකෝපභෝගී බස් රථය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7.5ක අත්තිකාරම් මුදලක් යටතේ ලබාගෙන ඇති අතර එහි අනිකුත් මුදල් මසක් ඇතුළත පියවීමටද කටයුතු දා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. මේ බස් රථයේ හිටියේ එක් පුද්ගලයෙක් පමණයි. මේ පුද්ගලයා 29 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු රියදුරු හැටියට කටයුතු කළා. ඒ වගේම ඔහු පැන යාමට උත්සාහ කළා. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන්පසුව මේ රියදුරාට උපදෙස් ලබා දී තිබෙන්නේ ඊයේ දිනේදී දකුණු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ගමන් කරන ලෙසට ඒ අනුව ප්‍රථමයෙන්ම හික්කඩුව ප්‍රදේශයට ඒ වගේම සීනිගම ප්‍රදේශයට මේ පුද්ගලයා ගමන් කළා. ඉන්පසුව නැවත දැනුම් දී තිබෙනවා කොස්කොඩ ප්‍රදේශයට පැමිණ ලෙසට කොස්කොඩ ප්‍රදේශයේදී මේ බස් රථයට මේ මද්‍රව්‍ය තොගය ලබා දී තිබෙනවා. පසුව ඔහු එයත් රැගෙන කොළඹ ප්‍රදේශයට ධාවනය වන අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් මේ මද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ කොට්ටාශ අපරාධ විශේෂ ඒකකයට අවසර හිමිව තිබෙනවා. මහරගම නගරයේ අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා එම ප්‍රදේශය වසා දැමීමට එරෙහිව අදත් විරෝධතා එල්ල වුණා. කෙසේ වෙතත් මහරගම නගර සභාවේ හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය සඳහන් කළේ අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් වෙළඳුන්ට පෙර පරිදි වෙළඳාම් කිරීමට අවසර ලබා දුන් බවයි. මහරගම නගරයේ පැරණි බස් නැවතුම්පොළෙහි වෙළඳුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටලුවක් හේතුවෙන් දින කිහිපයක සිට පමුණුව ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. මහරගම නගර සභාවේ මැදිහත් වීමෙන් අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට පෙරදා රාත්‍රියේ පියවර ගැනීමත් සමග නගර සභා සේවකයන් සහ වෙළඳුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. නගර සභාව විසින් වෙළඳසැල් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග වෙළඳුන් චෝදනා කළේ පූර්ව දැනුම් දීමක් සිදු නොකර හදිසියේ වෙළඳසැල් ඉවත් කිරීමෙන් තමන් දැඩි අපහසුතාවට පත් වූ බවයි. මේ අතර මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාද ඊයේ එම ස්ථානයට පැමිණි අතර එහිදී පොලිසිය සහ සභාපතිවරයා අතරද උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. මේකයි අපි එන හෙට ඉඳන් සබ්ජෙක්ට් අපි ස්ට්‍රයික් කරනවා. හරිද? ඉතර අපිට ගණන් දෙන්න නැත්නම් මේක කරමු. පසුව තත්ත්වය පාලනය කිරීමට පොලිස් සහන කිහිපයකින් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකක මෙන්ම ජල ප්‍රහාරක වවුසර දෙකනවීමට ඊයේ පොලිසියට සිදු වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේදීත් වෙළඳුන්ට එම ස්ථානයට ඇතුළු වීමට නොහැකි වුණේ මාර්ගබාධක යොදා තිබීම හේතුවෙන්. අද දිනේදීත් අදාළ ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී යලිත් උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර අනවසර වෙළඳුන් සියලු දෙනාම එම ස්ථානයෙන් ඉවත් කර නොමැති බවට වෙළඳුන් චෝදනා කළා. අද පෙරවරුවේ පත්තරේ වැඩසටහන මගින්ද අප මේ පිළිබඳව සොයා බැලූ අතර එහිදී අපට දැකගත හැකි වුණේ පොලිස් මාර්ගබාධක යොදා කඳුළු ගෑස් ජල විදින රථද ගල් කර තිබූ ආකාරයයි. මේ අතර මහරගම නගර සභාවේ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අද එම ස්ථානයට පැමිණ විරෝධය පළ කරමින් පැවසුවේ වහා පොලිසිය ඉවත් කොට වෙළඳුන්ට කඩ පවත්වා ගැනීමට අවසර ලබා දෙන ලෙසයි. මේ වෙලාවේ කොවිඩ් වසංගතයක් තියෙන්නේ හැමෝටම අමාරුයි. ඒ නිසා අහිංසක ව්‍යාපාරිකයන් පාන්දර කරන ව්‍යාපාරයේ නගරයට බාධාවක් නැහැ. ඒ නිසා එක මිනිම මිනිස්සෙකුටවත් අත තියන්න එපා. ඒ මිනිස්සුන්ගේ රාජකාරිය කරන්න අපි මේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳලා දෙනකම් පොලිසියට මැදිහත් වෙන්න එපා කියලා කියති තමයි සරත් වීරසේකර මහත්තයා තමන්ගේ ඇමතිකමේ බලය පාවිච්චි කළා වතුර ටැංකි ජල ප්‍රහාරක වාහන ඒ වගේම කුළු පොළු එක්ක බැටන් ප්‍රහාර එල්ල කරන්න මේ ඇවිල්ලා ඉන්නේ කාටද මේ ජීවත් වෙන්න විදියක් නැති කොරෝනා වලින් පීඩාවට පත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් මේ ගහන්න ඉන්නේ සරත් වීරසේකර මහත්තයෝ ලැජ්ජ වෙන්න ඕන මහරගම ඉන්නේ මේ භූමිය නගර සභා භූමිය මේක තීරණ ගන්නේ මහරගම මන්ත්‍රීවරු 47 දෙනෙක් එහෙම නැතුව සරත් වීරසේකරට උණු විදිහට මේ භූමිය තීරණ ගන්න අපිට තියන්න. කෙසේ වෙතත් මහරගම නගර සභාවේ හිටපු සභාපති කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් වෙළඳුන්ට පෙර පරිදි වෙළඳාම් කිරීමට අවසර ලබා දුන් බවයි. ඒ
විකල්පයක් වශයෙන් දෙනවද? එහෙම නැත්නම් මෙතනම ඉන්න දෙනවද? මොකක්ද කියන එක తాවකාලිකව අපි මොකක්ද කරන්න කියන එක සාකච්ඡා කරනවා. නෑ ඒක නීතියානුකූල ආකාරයෙන් තමයි කටයුතු කරන්න ඕනේ. නීතිය නෑ වෙළඳුන්ට දෙනවද නැද්ද කියන එක සභාව තීරණය කරන්නේ. සභාවේ තීරණය කළා තියෙනවද නේද? නෑ සභාවේ තීරණය කළා නෑ. කතා කරලා නෑ සභාව එහෙම තීරණයක් අරගෙන නෑ. සභාවේ අවසන් තීරණය ක්‍රියාත්මක කිරීම බලධාරිය මමනේ. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රිය අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා අද මේ පිළිබඳව කුරුණෑගලදී අදහස් පළ කළා. මේකට වැරදි අර්ථකථන දෙනවා බොහෝ අය හරි වැරදි. මම රාජකාරී කරන්නේ ඊළඟ එන මැතිවරණයේ ඡන්ද බලාගෙන නෙමෙයි. ඒතර නගර සභාවෙන් තීරණයක් එනතුරු සමහර දේශපාලඥයන්ට ඕන විදියට එතන වෙළඳ කුටි අලෙවි කරලා මිනිසුන්ට වෙළඳාම් කරන්න දුන්නොත් වෙන්නේ අර පැරණි අය සමග ගැටණයක් ඇති වෙනවා. නගර සභාවෙන් තීරණයක් දුන්නොත් ඒකට ගරු කරන අපි ඔක්කොම බැඳී සිටිනවා. ඒක නිසා නගර සභාවෙන් තීරණයක් එනතුරු කාටවත් එතන අලුත් අයට එන්න දෙන්න එපා කියන උපදේශ තමයි දුන්නේ. ඒ උපදේශය ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා මම පොලිසිය කියලා තියෙනවා. ඒකේ කිසිම වෙනස් වීමක් නැහැ. ඉදිරියටත් එහෙම කරනවා. අපි සෞන්දර්යට ඒ සියලුම පාර්ශවයන් එකතු වෙලා කතා කරලා ඒ පිළිබඳව අවසාන තීරණයකට මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද 51,000 ඉක්මවා ගියා. ඒ අද වාර්තා වූ ආසාදිතයින් 322 දෙනාත් සමගයි. අද දිනේ තවත් COVID-19 ආසාදිත මරණ 4ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළ ගියා. එම මරණ වාර්තා වී තිබුණේ කිරිබත්ගොඩ, කොළඹ 10, කොළඹ 15 සහ නාවලපිටිය යන ප්‍රදේශවලින්. මේ අතර විදේශගත ලාංකික ශ්‍රමිකයින් 809 දෙනෙකු කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළවලින් අද දිවයිනට පැමිණියා. විදේශගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 645 දෙනෙකු අද දිවයිනට පැමිණියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින්. ඒ කටාර්, සෞදි අරාබිය, කොරියාව, ඕමානය, මාලදිවයින සහ ඩුබායි යන රටවලින්. කොරෝනා වලට අහු වෙලා රැකියාවල් නැතු ගොඩක් දුක් විඳා. ඉතින් අපිට අපේ රජයෙන් අපිට මුදල් යවලා එහෙන් අපිට කෑම පාර්සල් ඒවත් ලැබුණා. දැන් අපිට රජයේ නිරෝධානයට යන්න ලැබෙන එක ලොකු දෙයක්. අපේ ජනාධිපතිතුමාට ඇත්තටම බුදුබවත් වෙන්න ඕනේ. අපේ හමුදාපතිතුමාට බුදුබවත් වෙන්න ඕනේ අපිට මේ කරපු උදව්වට. කරදරයක් නැතුව අපි ලංකාවට ආවා. එනකොටත් හරීම සන්තෝෂයි. ඒ කියන්නේ අපි හමුදාව අපිව ගොඩාක් ආරක්ෂා සහිතව පිළිගත්තා. ත්‍රිවිධ හමුදාව මේ සේරම කරන්නේ එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් මහන්සි වෙනවා රෑ නිදි මරාගෙන නොකා නොබී. රජයටත් අපිට උදව් කරන සියලුම දන්න ගොඩක් විශේෂයෙන්ම අපි ස්තුති කරනවා ශ්‍රී ලංකා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම යුද්ධ හමුදාපතිතුමාටත් අපි විශේෂයෙන්ම ස්තුති කරනවා. ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා රජයට අපිව ලංකාවට ගෙන්න ගන්න අවස්ථාව ලබා දුන්නට බොහොමත්ම පිං. අදාළ ශ්‍රමිකයින් ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින්ද විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 164 දෙනෙකු දිවයිනට පැමිණියා. ඔවුන් දිවයිනට පැමිණ තිබුණේ ජෝර්දානිය සහ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ගුවන් යානා දෙකකින්. එම පිරිසද PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මේ අතර සංචාරකින් දිවයිනට ගෙන්වා ගැනීමේ රජයේ නියම ව්‍යාපෘතිය යටතේ යුක්‍රේන ජාතික සංචාරකින් 316 දෙනෙකු අද පස්වරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා. ගුවන් යානා දෙකකින් පැමිණි මෙම පිරිස යුද හමුදාවේ මැදිහත් වීමෙන් කොග්ගල, බෙන්තර සහ බෙන්තොට ආදී ප්‍රදේශවල සංචාරක හෝටල් වෙත රැගෙන ගියා. මේ අතර දිවයිනේ රැඳී සිටි යුක්‍රේන ජාතික සංචාරකින් 318 දෙනෙකු අද දිවයිනින් පිටත්ව ගියා. යුක්‍රේනයේ ලොක්ඩවුන් එකක් කරලා තියෙනවා. හැබැයි යුක්‍රේන් වගේම මේ වන විට ලෝකේ ගොඩාක් රටවල් ලොක්ඩවුන්ස් වලට ගිහිලා තියෙනවා. එහෙම කියලා සමහර රටවල් සංචාරකයන් තමන්ගේ රටට ගෙන්වා ගැනීම නවත්තලා නැහැ. අපි කරේ අපේ ව්‍යාප්තියක් අපි ඉස්සෙල්ලා කරා. ඒ ට්‍රයල් එක අපිට අද සක්සස්ෆුල් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට COVID-19 ආසාදනය වීමත් සමග මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකින් 463 දෙනෙකු PCR පරීක්ෂණ වලට ලක් කෙරුණා. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ එම ප්‍රතිඵල අද නිකුත් වී ඇති අතර ඉන් මන්ත්‍රීවරුන් 15 දෙනාම ආසාදිතින් නොවන බවට තහවුරු වී ඇති බවයි. කාර්ය මණ්ඩල සමාජිකින් සිව් දෙනෙකු හැර අනෙකුත් සියලු දෙනාද ආසාදිතින් නොවන බවට තහවුරු වී තිබෙනවා. ඔහු සඳහන් කළේ අදාළ කාර්ය මණ්ඩල සමාජිකින් සිව් දෙනාගේද PCR පරීක්ෂණ වාර්තා දෙවනවරටත් යලි පරීක්ෂා කිරීමට පියවරගෙන ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීව සම්බන්ධයෙන් මේ කොවිඩ් බියක් ඇති වෙලා තියෙනවා. මම කියන්න කැමතියි මාධ්‍යවේදීන් සියලු දෙනාටම ඒ බිය ඇති කර ගන්න එපා. මේ වෙලාවේ පෙරේද අපි පාර්ලිමේන්තුවේදී පරීක්ෂණයට ලක් කරා. අපි පරීක්ෂණයට ලක් වුණු මන්ත්‍රීව 15 දෙනාම නෙගටිව් කියලා වාර්තාව ඊයේ
ඊයේ වෙනකොට ආවා අපිට. ඒ නිසා කොවිඩ් බියක් ඇති කරගන්නවා. මොකද අපේ නංගම් පත්‍රවල ගියා. ඒ නිසා අපි මේක ප්‍රකාශ කරේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් 477 දෙනෙකු අද PCR පරීක්ෂණවලට ලක් කරනු බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළේ. කුමාරසිරි හෙට්ටිගේ අගමැතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්තුමා මාව මුණ ගැහෙනවා පහුගිය සිකුරාදා. ඒ තත්ත්වය තුල සුමානකින් පස්සේ තමයි සාමාන්‍යයෙන් කොවිඩ් තත්ත්වයක් තියෙනවා නම් ඒක ඉස්මතු වෙන්නේ. අද දිනේ හරියටම සුමානයක් වෙනවා. ඉතින් මම අද PCR පරීක්ෂණයට සහභාගී වුණා. මම හිතන්නේ අපේ යුතුයකම වෙනවා ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන එක. මොකද තරාතිරම වැඩක් වෙන්නේ නැහැ. රෝගයක් ඇති වෙන්නේ රෝගයක් නැති වෙන්නේ. සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලැබුම්ගෙන සිටින ගල්ලේ පිහිටි හෝටලයක මුළුතැන්ගෙයි සේවය කරන පුද්ගලයන් දෙදෙනෙකු COVID-19 ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව ගල්ල වසංගත රෝග ප්‍රධානී වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පැවසුවා. ඒ අනුව එම ආසාදිතයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. හැටන් නගරයේ පාසලක සිසුවෙකු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග එම පාසලේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් 53 දෙනෙකු ගෘහස්ත නිරෝධායනයට යොමු කර තිබෙනවා. එම සිසුවා පසුගිය 7 සහ 8 යන දිනවලදී පාසලට පැමිණීම හේතු වෙනුයි මෙම සිසුවියන් ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇත්තේ. නාවලපිටිය නගරයෙන් COVID-19 ආසාදිතින් 16 දෙනෙකු හඳුනා ගැනුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ නාවලපිටිය පෞද්ගලික රක්ෂණ සමාගමක සේවය කරන 5 දෙනෙකු මීට පෙර ආසාදිතින් ලෙස හඳුනා ගැනුණු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 26 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නව ආසාදිතින් 16 දෙනා හඳුනාගත් බවයි. මීගොඩ අලුත්පාර ප්‍රදේශයේ කර්මාන්තශාලා ගබඩාවක සේවය කරන පුද්ගලයින් 21 දෙනෙකු COVID-19 ආසාදිතයින් ලෙස තහවුරු වුණා. ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කරනු අතර අදාළ ගබඩාවද తాවකාලිකව වසා දැමුණා. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ COVID-19 ආසාදිතින් 12 දෙනෙකු වාර්තා වුණා. ඒ අතර මොනරාගල ප්‍රාදේශීය සභාවේ සේවිකාවක් දැවෙනවා. බණ්ඩාරවැල ප්‍රදේශයේ ආසාදිතින් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 2 දෙනෙකු බණ්ඩාරවැල ප්‍රධාන වීදියේ පදික වේදිකාවේ ජංගම වෙළඳුන් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් අද PCR පරීක්ෂණවලටද යොමු කෙරුණා. ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රාදේශීය සභාවේ සිව් දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔවුන් මීට පෙර නැගෙනහිර පුම්පුහාර ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතින් 5 දෙනාගේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. COVID-19 පාලනය සඳහා මෙරටට එන්නතක් ගෙන ඒම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද එම අදාළ එෆිෂන්සි එක තියෙන එන්නතක් මේ රටට ගෙනීම තමයි යෝග්‍ය. ඒ වගේම අපි බලන්න ඕනේ මේ ගේන එන්නත කොපමණ අපේ පවතින භෞතික සම්පත් තුල පරිහරණය කිරීමට. ඒ නිසා අපේ රටේ ආර්ථික තත්ත්වයන්ට සහ සෞඛ්‍ය තත්ත්වයන්ට ගැළපෙන එන්නත ලබාගත යුතු බව අපේ මතය වෙලා තියෙනවා. මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ලෝකයේ මෙතරම් බැරෑරුම් කාර්යයක් විදිහට සැලකුවත් අපිට කිසියම් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ලංකාව මේ ලබා ගන්නට යන එන්නත පිළිබඳව ගන්න තීරණය ඒ තරම් බැරෑරුම්ම සලකනවද නැද්ද කියන එක. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ නැහැ මේ මොහොත වෙනකොටත් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නත් දෙකක් තියෙනවා. ඒ එන්නත දෙක තමයි අපි අත්අදා බලන්නේ. මොකද අපිට දැනට වාර්තා වෙලා තියෙනවා ඖෂධ අධිකාරිය මේ වෙනකොට වෛද්‍ය සැපයුම් ආයතනයෙන් අද වෙනකොට ඉල්ලලා තියෙනවා කියලා විශේෂ අනුමැතියක් රුසියාවේ නිෂ්පාදනය කරන එන්නත සඳහා. එතකොට මේ රුසියන් එන්නත දීලා තියෙන ඇත්තටම දැනට රටවල් 4කට විතරයි. ඒ බෙලරුසිය, ආජන්ටිනාව මේ වගේ රටවල් වලට තමයි දීලා තියෙන්නේ. ඒතකොට ලෝකේ ප්‍රධාන රටවල් වල පිළිගන්න එන්නතකට යා යුතුයි කියන එක තමයි අපි කියන්නේ. නෑ ඒක වැරදි අදහසක්. මොන එන්නතක් වුණත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචි කරන්න. එතකොට මේ ලියාපදිංචිය සඳහා මේ වෙනකොට අවසරය අපි ලබා දීලා තියෙන්නේ ඖෂධ නීතික සංස්ථාවට. එහෙම නැත්නම් SPC ආයතනය. මේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා නිෂ්පාදන සමාගම වගේ යම් දත්ත සහ ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕන. ඒක SPC ආයතනයට ලබා දී. මේ වෙනකොට ඒ විස්තර මුලින්ම ලබා දීලා තියෙන්නේ රුසියාවේ ගැමීලියා ආයතනය. ඉතින් ඒක නිසා SPC ආයතනය මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරියේ ස්පුට්නික් V එන්නත ලියාපදිංචි කිරීම සඳහා යොමු කරලා තියෙනවා. අපි හිතනවා ඉදිරි දින කිහිපෙදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සඳහා ෆයිසර් එන්නත සඳහා ලියාපදිංචි සඳහා SPC ආයතනය තමන්ගේ අගුණ පත්‍ර ඉදිරිපත් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ වගේම එන්නත් නිපදවන ඒ අදාළ සමාගම් සමග වගේම ඒ රජයන් සමගත් මේ වෙනකොට සාකච්ඡා පවත්වාගෙන යනවා. අපි හිතනවා අපිට තවත් සති දෙකක් ඇතුළත වගේ පළවෙනි වතාවට කොරෝනා රෝගීට ලබා දෙන එන්නතක් ලංකාවට ගෙනෙන්න හැකි වෙයි කියලා. විශේෂයෙන්ම ප්‍රධාන එන්නත් දෙක තමයි මේ වෙලාවේ අවධානය යොමු වෙලා තියෙන ෆයිසර් එන්නත සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත. මේ අතර දැනට හුදකලා කර ඇති ඇහැලියගොඩ පානදුර සහ බේරුවල ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට අලුයම 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ ඒ අනුව ඇහැලියගොඩ පොලිස් වසමේ මින්නාම බෝපත්තැල්ල විලේගොඩ අස්කංගුල සහ යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම් හෙට අලුයම 5 සිට හුදකලා බවින් ඉවත් කරන බවයි. පානදුර පොලිස් වසමේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම සහ බේරුවල පොලිස් වසමේ මග්ගොඩ නැගෙනහිර සහ මග්ගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසමද හෙට අලුයම 5 සිට හුදකලා බවෙන් මුදාහරින බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවා. අනුග්‍රහය හදිසි බැංකු කටයුතු වලට හොඳම BOC ස්මාර්ට් ඔන්ලයින් බැංකින් තමයි. ඒක හරිම ආරක්ෂිතයි.
Own a home at Central Park Jayala this season. Save up to 1 million rupees. It's the season to celebrate. රටේ හැම තැනම PE+ බ්ලූටෙක් වතුර ටැංකිය. වතුර මිතුරා. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ එයාටෙල් විතරයි. කෝටි 8ක අති දැවැන්ත සුපිරිතයාගේකින් ඇරඹෙන ලංකාවේ ලොකුම ලොතරැය ධන නිධානය. දැන් සතියේ දින 7ම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය. හෙට දවසේ වැඩිහිටියෝ වෙන අපි වගේ පොඩ්ඩන්ට BOC රන් කැකුළු ස්මාර්ට් ගිණුම. හෙට වැඩිහිටියෝ වෙන අද පොඩ්ඩන්ට BOC රන් කැකුළු ස්මාර්ට් ගිණුම. සියලු පහසුකම් වලින් සමරේ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය. මල්බෙරි රෙසිඩන්ස් බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. සිසිල බෙදන රහසයි PE+ බ්ලූටෙක් මුළු රටේම තේරීමයි. රටේ හැම තැනම PE+ බ්ලූටෙක් වතුර ටැංකිය. වතුර මිතුරා. අනුග්‍රහය රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ එයාටෙල් විතරයි. This is Live at 8. යළිත් අවධානය දේශීය පුවත් වෙත. ETI සමාගමේ සිදුව ඇති මූල්‍ය වංචාවන්ට අදාළව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා අද ඇප මත මුදා හැරුණා. එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී මේ අතර පාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨ අධිකරණය අද දින නියම කළා. එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ප්‍රහාරයෙන් අගතියටපත් වූ පාර්ශවයන් 12ක් විසින් ගොනු කළ පෙත්සම් අද සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදී ඒ අනුව මාර්තු 8, 9 සහ 10 යන දිනවලදී අදාළ පෙත්සම් විභාගයට ගෙනෙනු ඇති. සතුස ආයතනයේ සේවකයන් පිරිසක් ඔවුන්ගේ රාජකාරි වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද ප්‍රකාශ කළා. ඒ අදාළ නඩුවට එරෙහිව ජොන්සන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සිව් දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මේ අතර ජීවිතාන්තය දක්වා සිරගතව සිටි මාලිගාවත බෝධිරුක්කාරාමයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් අද දින වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවා. විශේෂයෙන්ම වැලිකඩ නේවාසික සිරකරුවන් මට රහසක් කිව්වා අතිගරු ජනාධිපතිතුමාට කියන්න කියලා. නොතුරු දිනයකදී ජනාධිපතිතුමාත් හමු වීමට බලාපොරොත්තු වෙනවා. මෙරට ප්‍රාග්ධාන වෙළඳපළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළඳපළ සියලු කොටස් මිලදර්ශක අද දිනය තුලදී ඒකක 291.34ක ඉහළ වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිලදර්ශක අගය ඒකක 7734.57ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.9 එකක සුවිශේෂී වර්ධනයක්. මේ 2011 වසරේ පෙබරවාරි 28 වෙනිදායින් පසු සියලු කොටස් මිල දර්ශකයන්හි වාර්තා වූ ඉහළම අගයද වනවා. මෙරට ප්‍රාග්ධන වෙළඳපළ ඉතිහාසයේ එක් දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකගේ වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දිනේ ඉතිහාසයට එක්වනු ඇති. මීට පෙර 2011 පෙබරවාරි 15 වන දින සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 255ක ඉහළ යාම මෙතෙක් තනි දිනයක් තුළ වාර්තා වූ ඉහළ වර්ධන අගය ලෙසින් පැවතුණා. මේ අතර අද දිනය තුළ රුපියල් බිලියන 12.46ක
වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක්ද සටහන් වීම විශේෂත්වයක්. ලෝකේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ ලංකාව දෙන ස්ථානට පත් වෙලා තියෙනවා. ඒ වගේම අද මේ මොහොත වෙන විට කොළඹ කොටස් වෙළඳපොළ 3.5ක වර්ධනයක් පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම පසුගිය සති දෙකේදී දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7-9ක් අතර පිරිවැටුමක් ලැබුණා. වරාය නගරය සඳහා ඩොලර් බිලියනයක ආයෝජනයක් ලංකාවේ සමාගමක් විසින් කළා කියලාත් කියනවා. එතකොට දැන් ඩොලර් මිලියන 750ක් නැගෙනහිර ජැටියට හොයාගන්න විදියක් නැහැ. ඒ නිසා ඉන්දියාවේ අදානි සමාගමට කියන්න ඕන කීකේ නහයෙන් අඩද්දි ආණ්ඩුව ඩොලර් බිලියනයක් ආයෝජනය කරනවා ලංකාවේ සමාගම. එතකොට එලෙස මුදල් ආයෝජනය කරන අතර දැන් ඒවා කොටස් වෙළඳපළටත් එමින් තියෙනවා. කොටස් වෙළඳපළ අලුත් සමාගම් ලියාපදිංචි වෙමින් යනවා. මේ අලුත් සහනය ගැනීම සඳහා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ කොටස් වෙළඳපළට අලුතෙන් එමින් තියෙන මුදල් මොනවද? ඊටාම පැහැදිලි සැකයක් තියෙනවා. මෙතන කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් යනවාද කියලා. විපක්ෂයේ සමහරක් ඔස්තාර්වරු යම් ආකාරයෙන් ඒ ගැන ප්‍රකාශ කළත් ලෝකයේම ප්‍රාග්ධන වෙළඳ පොළවල් වලින් ඉක්විටි මාකට්ස් වලින් දෙවනි තැනට පත් වෙලා තියෙන බව බ්ලූම්බර්ග් ආයතනයේ ඊයේ පැවසුවා. හිතන්නේ ඒක අපිට ධෛර්යයක් විදේශිකයන් විකුණනවා නම් ශ්‍රී ලංකාවෙන් ඉන්නවා ගන්න. ශ්‍රී ලාංකිකයන් විකුණනවා නම් තවත් ශ්‍රී ලාංකිකයන් ඉන්නවා ඒ කොටස් වෙළඳ පොළේදී ලබා ගැනීමට තියෙන බව අපිට පැහැදිලිව පෙනී යනවා. මේ රඳා පවතින ආර්ථිකමය කටයුතු රඳා පවතින්නේ විශ්වාසනීය භාවය මත. අද මෙයින් පෙනී යන්නේ විශ්වාසනීය භාවය වැඩි වෙලා තියෙනවා. This is Live at 8. ඔබ නැවතත් Live at 8 සමගින්. පාවසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 193ක් වන අතර කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව වන්නේ ලකුණු 194ක්. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. දැන් රටවටින් අටට. වටින් අටට. යුදමුදා සන්නද්ධ බුද්ධි බලකයි බුද්ධි වෘතිකයන් සඳහා සන්නද්ධ බුද්ධි පුහුණු පාසලක් අද කරන්දිනය ප්‍රදේශයේදී විවෘත කෙරුණා. බුද්ධි වෘතිකයන් සඳහා පුහුණුව සපයන විශිෂ්ටතම පුහුණු පාසල ලෙස ඉදිකරනු මෙම සන්නද්ධ බුද්ධි පුහුණු පාසල විවෘත කෙරුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. යටියන්තොට බුලත් කෝපිටිය මාර්ගයේ කැලණිවත්ත ප්‍රදේශයේ සිදු අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝධ රථයක් පෙරළී ගොස් අසල තිබූ මෝටර රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා. ත්‍රිරෝධ රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබූ ත්‍රිරෝධ රථ රේදුරු හා අනිත් පුද්ගලයා කරවනැල්ල රෝහල වෙත ඇතුළත් කෙරුණා. පිටුපස අසුනේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා. ශ්‍රී FM ශ්‍රාවකයන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩුමල්ලේ තවත් අධීරක් හබරණ ප්‍රදේශයේදී අද ක්‍රියාත්මක වුණා. එහිදී මංහන්නේ ශ්‍රී FM දැන්වීම් පූර්ව ප්‍රදර්ශනය කර තිබූ නිවෙස් තෝරා ගනිමින් මෙම බඩුමල්ලු ලබා දීම සිදු කෙරුණා. මෙරට ප්‍රධානතම බෞද්ධ බාලිකා විද්‍යාලයක් වන මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුයන් විසින් රචිත පොත් 2564ක් ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පූජා කළ පුස්තක වන්දනාව අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණා. බත්තරමුල්ල පරිශ්‍රයේදී අද සවස ත්‍රිරෝධ රථයක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු හා යතුරු පැදියෙක් ගමන්ගත් තරුණයෙකු අතර මාර්ගයේදී ඇති වූ ගැටුමක දර්ශන අන්තර්ජාලයට එක් කර තිබුණා. ඒ සමගින් Live at 8 තුලින් සමුගන්නයි මේ සූදානම. Live at 8 SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකියි. උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.